සියලුම දෙනා සාදුකාරයක් පවත්වන්න. සෙත් සිරි දෙන මහා ගුණ මුදානං සත්හත වන බව දුකට වේදානං තිත් ගනඳුරු දුරලන සතොසින් නාමදින් නිදානං. ඒ උතුම් ත්‍රිවිධ රත්නයන් අවසරයි වැඩමවා වදාළ උත්තරීතර මහා සංඝරත්න වන්දනාමාන පූර්වකව අවසර ගන්නවා. ඒ වගේම මේ ස්ථානයේ පැමිණි ඒ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක දාසී විසෙන්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේත චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් හිමිටන්න කියලා හිතාගෙන ඒ වගේම තම තමන් නමින් ධම්මාන්තරගත වර්ධිතී ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන වන්දනාමාන කරගෙන යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් ඒ ගත මිදලා සුවිත මුදිත වෙන්න කියලා හිතාගෙන එනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම දෙවියන්ට ආරාධනා කරන්න මනගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं निराजन्स सुनन्तु सग्गमोक्षदं ධම්මස්සවන කාලෝ අයං වදංසා ධම්මස්සවන කාලෝ අයං වදංසා ධම්මස්සවන කාලෝ අයං වදංසා නැතිවෙන්නේ සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී රාග දේශ මොහයන්ට වහල් වෙලා මානෙන් උඩඟු වෙලා ඒ උත්තම ආර්යයන් වහන්සේලාට හිංසාවක් පීඩාවක් කළා නම් නින්දාවක් අපහාසයක් උපහාසයක් කළා නම් ඒ උත්තම ආර්යයන් වහන්සේලා මාහට කමා කර සිටසේක්වා කියලා
සියලුම දෙනා ඒ උත්තම ආර්යයන් වහන්සේලා කමා කරපු තින්න. ඒ වගේම සිංහතුනි අදිස්ථාන කරන්න අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ උතුම් සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උතුමෙක් ඉන්නවනම් ඒ උතුමිය අදිස්ථාන කරන්න මේ මාර්ග ඵලයන් උපසම්පදා කර ගන්නවා කියලා අන්නේ ගරුගුණ සිතින් යුක්තව අදිස්ථාන සිතින් යුක්තව සද්ධර්මයේ ප්‍රවේශ කරන්න සූදානම් වෙන්න සියලුම දෙනා. හොඳයි. අපි සද්ධර්ම දේශනාව කරගෙන යන්නේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ප්‍රශ්න කොටස් තියෙන තිබුණා නේද? අපිට මේ ටිකේම ලැබිච්ච ප්‍රශ්න වගේක් තියෙනවා අපි කතා කරගෙන යන්න. දැන් ප්‍රශ්න කතා කරන්න පුළුවන් මේකේ තියෙනේව නැත්නම් ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවද මොකද දැන් මේකේ තියෙන ප්‍රශ්න ගත්තට පස්සේ ගොඩාක් ගැඹුරු ප්‍රශ්න අහලා තියෙනවා. දැන් ඕකම මෙතන දේශනා කරන්න ගියොත් එහෙම සමහරට ඔබට ගෝචර වෙන්න පුළුවන්. මෙතනදී සිංහතුනි වැදගත් වෙන්නේ මොනෝම හරි ධර්ම කාරණාවක් තමන්ගේ ජීවිතයට දාගන්න. මහා හරවර ධර්ම කාරණාවක් අවශ්‍ය නැහැ නිවන් දකින්න ක්‍රමවේදය. ඒක නිසා ඔබට මොනවා හරි ධර්ම කාරණාවක් දැනගන්න තියෙනවනම් ඒ ධර්ම කාරණා සාකච්ඡා කරමු. ඒ දේවල් පොඩ්ඩක් අහන්න. මල් පූජා කරන එක උනත් ප්‍රශ්නයක් නෑ. ඒක තථාගත ශාසනයේ අරන් උදයක්. මොකද පින්වතුනි තථාගත ශාසනයක කවදාක්වත් ආමිසයි කියන දේවල් නෑ. තථාගත ශාසනයක තියෙන තනිකරම ප්‍රතිපත්තියක් විතරයි. ආමිස කියන සම්මත දෙයක් නෑ. ඒක නිසා මල් පූජා කරන ක්‍රමයෙන් පවා නිවන් දකින්න ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් අපිට ඒක තුලින් නිවන් දකින්න ක්‍රමවේදයක් හදා ගන්න පුළුවන්. හඳුන් කූරක් පත්තු කළාට පස්සේ මේ හඳුන් කූර පත්තු කිරීම තුළ පිළිතුරේ ඒ හඳුන් කූර දිහා බලාගෙන හඳුන් කූර නිවිලා යන්නේ කොයි වෙලාවෙද අන්න ඒ වෙලාවේ අරිහත්ත්වයටපත් වෙන තරම් වාසනාවක් උදා කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක නිසා දැන් සමන්ත මේ පංච උපාදානස්කන්ධ ආයතන ආදී වශයෙන් මේ මහා විශාල ධර්මස්කන්ධයන්ට මේ යන්න අවශ්‍යතාවයක් නැහැ නිවන් දකින්න. නැත්නම් එහෙම එතනදී පොඩි අපහසුතාවයකටපත් වෙන්න පුළුවන් පිළිත්. මේකට වැඩි කරන්නේ. එහෙම අපහසුතාවයකටපත් වෙන්න පුළුවන් පිළිත්. අයියෝ මේ වගේ මහා ධර්ම මේ ලොකු ධර්මස්කන්ධනේ මේවා අපි කොහොමද තේරුම් ගන්නේ වගේ ප්‍රශ්න වලට වැඩි වෙන්න පුළුවන්. නෙළුම් කවියක් අහලා අරහත් වෙන්නපත් වෙච්ච අවස්ථාවක් ඕනේ තරම් තියෙනවා. මේ කාන්තාවක් කිසිම දෙයක් දන්නේ නැතුව නෙළුම් කවිය කියනවා තේරුමක්වත් දන්නේ නැහැ. වල්පැල නෙළුම් ඉන්නවා ඒ ගාථාව කිය නැත්නම් ඒ කවිය කිය. ඕක අහගෙන හිටපු සෝතාපන්න අනිකුත් මාර්ගඵලලාභී උත්තම කිරිස ඒක ඇහිම නිසා අරිහත් වෙන්නපත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් දැන් මේ මහා ලොකු ධර්මස්කන්ධයන් අවශ්‍ය වෙන්නේ නැහැ නිවන් දකින්න. ඒක නිසා පින්වතුනි ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඔබගේ ජීවිතේ සම්බන්ධව මේ නිවන් දකින්න යන ගමනේදී ඔබගේ ජීවිතෙන් ඔබට තියෙන ගැටලුව තියෙන්න පුළුවන්. දැන් සමහර තරුණ පිරිස් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා ඉතින්. ඉතින් මම හරියම කැමතියි පින්වතුනි අන්න ඒ වගේ දේවල් කතා කරන අය. ඇවිල්ලා මහාසාර ධර්මස්කන්ධයක් අහනවට වඩා තමන්ගේ ජීවිතේ තමන් හිර වෙච්ච තැන් තියෙනවා. මෙන්න මේක මට තේරෙන්නේ නැතිකම නිසා මට නිවන් දැක ගන්න බෑ කියලා කර්ම දරුවෝ ඇවිල්ලා කියනවා. මෙන්න මේ වැඩේ තියෙන නිසා මෙන්න මේක නිසා මම මේකට ඇදිලා ඉන්නේ උපාදාන වෙලා ඉන්නේ මට මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? අන්න ඒව තමයි පිළිතුරු ප්‍රායෝගික නිවන් දකින්න ක්‍රමය. හැමතිස්සෙම නිවන කියන එක ප්‍රායෝගිකව අත්දකින්න. කවදාකවත් නිවන කියන එක ත්‍රිපිටකයෙන් හොයන්න යන්න එපා. ත්‍රිපිටකයෙන් අපි ගන්න මූල ධර්මයක් විතරයි. ත්‍රිපිටකේ කඩපාඩම් කරගත්ත කියන කවදාකවත් නිවන් දකින්න බෑ. දැන් අපි දන්නවනේ අපේ සමාජයේ ඉන්න ත්‍රිපිටක ධාරී උත්තරේ ඕනේ තමයි. නමුත් කොච්චර ත්‍රිපිටක ධාරී වුණත් ත්‍රිපිටකේ ගැන කතා කරන්න ගියොත් උදේ ඉඳලා පල්ලෙහාට ඔක්කොම කියන කඩපාඩමේ තිබුණ අහවල් ධර්මයේ කොහෙන්ද ගත්තේ කියලා වුණත් එහෙම අහවල් පොතේ අහවල් එකේ අහවල් දන කියලා කියන්න පුළුවන්කම තිබුණත් එන්නතුනි මාර්ගඵලයක් නැති වෙන්න පුළුවන්. ඒතර කෙනෙක් ඉන්න පුළුවන් කිසිම දෙයක් වැටහීමක් නැහැ නමුත් මාර්ගඵල තියෙනවා. ධර්මයේ කොහෙ ගැව්වත් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේක දෙන අහපු ධර්මයක් නිසා ඒක අවබෝධ වෙලා එතනින් මාර්ගඵලයටපත් වෙච්ච අය ඉන්න පුළුවන්. ඉතින් ඔබ හිතලා බලන්න ඕනේ මාර්ගඵලයේද වැදගත් වෙන්නේ ධර්මදාර්ශ භාවයේද වැදගත් වෙන්නේ. නිවන් මාර්ගයට අවශ්‍ය වෙන්නේ ධර්මදාර්ශ භාවයට වඩා මාර්ගඵලය. ඒක නිසා මාර්ගඵලයන් උදෙසා කටයුතු කරන්න.
මාර්ගඵලයෙන් උන්සා කටයුතු කරන්නේ මේ බල්බ් එකට හොද නොවෙන්නේ නිවන් දකින්න. කවුරු හරි කෙනෙකුට අහුවොත් එහෙම අපේ ගෙදර ලයිට් තියෙනවා මට හරියම ලේසි මේ ලයිට් එකක් උපමාවට අරගෙන ධර්ම දේශනාවක් කරන්නකො නිවන් දකින්න කියන සෝතාපන්න උත්තරමයෙන් අහුවනම් පිටුනේ ඒ උත්තරමයට පුළුවන් ලයිට් එක උපමා කරගෙන නිවන් දකින්න කතාවක් කියන්න. එතන ඒ ඔස්සේ කර්ම විහිදෙන බලනකොට ඔන්න තමයි වැඩිලා ඉන්නවා මේ මේක නේද මේ නිවන් මාර්ගෙ. සෝතාපන්න වෙන්න පිටුනේ ගොඩාක් කරුණු කාරණා තියෙනවා. එකපාරක් කියලා නෑ සෝතාපන්න. විදි ආකාර සංස්කාරය දික්කේ දුක් කරගන්න දහම් දෙසන්න පුළුවන්. ඒ වෙනත්නම් දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගෙන මේ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දුක්ඛ භාවය අවබෝධ කරගෙන කටයුතු කරගන්න පුළුවන් සෝතාපන්න ඵලයටපත් වෙන්න. එහෙමත් නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ උදයන්ගේ වස්තංග මාස්වාද ආදීනව නිස්සාර කියන එක දැනගෙන පුළුවන් වෙන කටයුතු කරගන්න. මොකද මේ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන්නේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ. යමෙක් සම්මාදිට්ඨියටපත් වෙනකොට පිළිවෙත මේ සම්මාදිට්ඨිය ආකාර පහක් තියෙනවා. සම්මාදිට්ඨිය කියලා කියනවා මිසක් ඕකට එක මොකද්ද සම්මාදිට්ඨිය කියලා අහුවම යහපත් දැක්ම කියලා කියන නිකන් ඉන්නවා. නිකන් මේ ධර්මයේ අරන් යන්න බිහි වෙලා වැඩක් නැහැ. ධර්මයේ කියන එක පිළිබඳව හරියාකාරව අවබෝධ කරගන්න. ඒක සම්මාදිට්ඨිය කියනවා කුමක්ෙන් සම්මාදිට්ඨියද කියලා අහුවම තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහක් තියෙනවා. එතකොට ඒ විදිහේ කොතනකවත් යහපත් දැක්ම කියන එකක් සඳහන් කරලා නැහැ. ඒක සම්මාදිට්ඨිය කියන එකට යහපත් දැක්ම කියන එක දාගත්තොත් ඒක තුලින් හැමතැනම තියෙන යහපත් දැක්මක්. දැන් උදාහරණයක් විදිහට අම්මට සලකන එක යහපත් දැක්මක් නෙමෙයි. ඉතින් අම්මට සලකන නිවන් දකින්න පුළුවන්. බෝධි පූජාවක් තියෙන එක යහපත් දැක්මක් නෙමෙයි. ඉතින් බෝධි පූජාව කියලා නිවන් දකින්න බෑනේ. බෝධි පූජාවෙන් වෙන්නේ තියෙන්නේ නිවනට උපනිෂ්ඨයක් සැලසෙන එක විතරයි. අම්මල සැලකීමේ නිවනට උපනිෂ්ඨයක් සැලසෙනවා නමුත් නිවන් දකින්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය වෙන්නේ. එහෙනම් නිශ්චය දහම හරියාකාරව තමන් තුළට වැටිලා තියෙනවා. එහෙනම් පළමු කොට වෙන්න ඕනේ මොකද්ද නිශ්චය දහම වට ගන්න නම් තමන් මේ සෝතාපන්න ඵලයට ඒවත් සම්මාදිට්ඨියටපත් වෙන්න. ඉතින් ওই සම්මාදිට්ඨිය කියලා කියනකොට තියෙන්නේ මේ ඔය පදයෙන් දෙන අර්ථයක් තියෙනවා. පදයෙන් දෙන අර්ථය තමයි සං කියන අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුව මා කියන නැති කළ දානවා කියන එපා කියලා අයින් කරගන්න දෘෂ්ටියක් තියෙනවා. මෙච්චර කල අනාදිමත් සංසාරයක් තිස්සේ නේද ගමනේ තිබුණේ වැටහිලා ආවේ මොකද්ද මේ ලෝකයේ නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියන්නේ. ඔය සුභ කියන සංඥාවට වැටිච්ච ගමන් මොහොතක් නෑර මේ ලෝකයේ පරිසරන දැඩි ආයාසයක් ආසාවකින් පසු වෙනවා. මොකක් හරි වස්තුවක් අරමුණු කරගෙන ඊළඟ මොහොත ජීවත් වෙන්න උත්සාහ කරනවා. සුභ කියලා කිව්වේ ඒකයි. සුභ කියලා කියන්නේ පිළිතුරේ භවයට සුදුසුයි කියන්නේ. එතන යම් කිසි වස්තුවක වැටහීමක් ආව නම් එහෙම ඒ වස්තුව භවයට සුදුසුයි කියන්නේ. ඒ මොහොතක් නෑ භව කොට නගන්න ඒ වස්තුව ප්‍රයෝගී කරගන්න. දරුවා කියන එක සුභයි කියන වැටහිච්ච ගමන් ඒ අම්මා කියනවා අනේ පුතේ උපදින වාරයක් ගන්න උඹ මගේම බඩේ ඉපදියක් කියලා. ඔය ආවෑර දරුවා පිළිබඳ සුභ සංඥා. එන මොහොතක් නෑ උඹ මගේම පුතා වේයන් කියලා හැටුණා. ඕනෙම වස්තුවක් ওই තත්ත්වෙට උදා වෙන්න පුළුවන්. ඕනෙම වස්තුවක් ඕනෙම ක්‍රියාකාරකමක් හැම දෙයක්ම පිටුදින සුභයි කියන එක කියන්නේ ඊළඟ මොහොතක් ඒ වෙනුවෙන් කැප කරන්න සුදුසුයි කියලා. තව භවයක් ඒ වෙනුවෙන් හොඳයි. එහෙනම් මේ සුභ කියන සංඥාව වැටිලා ඉන්නේ පිටුදින මේ සාරයි කියලා ගත්ත දෘෂ්ටියේදී. මේ ලෝක වස්තු සාරයි කියලාම අල්ලගෙන ආපු ක්‍රමවේදයක් තමයි අනාදිමත් සංසාරේ ඉඳලා තියෙන්නේ. ලෝක වස්තු හරියම සාරයි කියන්නේ. ඉතින් සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා පිටින් හැම මොහොතකම මේ භවයේ පරිසරන්න හරිය උනන්දුවෙන් කටයුතු කරනවා. ඔය අද අපි කොච්චර යහුවත් නිවන් දකින්න කැමති අත උස්සන්න කියලා නිවන් දකින්න කැමති කියලා කියනවා අත උස්සයි ඔක්කොම. කොච්චර අත ඉස්සුවක් පිටින් ඊළඟ මොහොතේ ජීවත් වෙන්න හරිය කැමති. ඊළඟ මොහොතක් සැප විඳින්න ඊළඟ මොහොතක් ගැන හරිය ආසාවෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නේ. ඒකයි ගොඩාක් පිළිසර නිවන් දකින්න වැඩ පිළිවෙලක් කරපු කියලා කිව්වහම ඉතින් නිවන් දකින්න තව කල් තියෙනවනේ කියලා කියනවා. අවුරුදු 40 50 අය කියනවා නිවන් දකින්න තව කල් තියෙනවනේ. මට මතකයි එංගලන්තෙත් එහෙම මේ නෝන කෙනෙකුට කියලා. ඒ නෝන දන්නේ නැහැ මම මේ ධර්මයේ කතා කරන කෙනෙක් කියලා මම කිව්වා නිවන් දකින්න ධර්මයක් කතා වෙන වැඩ පිළිවෙලක් නම් තියෙනවා සම්බන්ධ වුණොත් හොඳයි කියලා. මට කියනවා නේ ඉතින් නිවන් දකින්න තව කොච්චර කල් තියෙනවද? ඔයගොල්ලෝ තව මේ බද්දේ යවුවනේ ඉන්නේ. අපිටත් තව කල් තියෙනවා කියලා. අවුරුදු 50ක විතර කිව්තු නෝන කෙනෙක්. අපිටත් තව කල් තියෙනවා නිවන් දකින්න. එතකොට දෙවියන් ඔය ඔන්න ඔය නිවන තමයි ඔය දකින්න හදන්නේ. ඒකනේ දෙවියන් මේ කටුක රූපයන් රකින්නේ නැතුව, කටුක ප්‍රතිපදාවේ යෙදෙන්නේ නැතුව, සීලිබෝල මට්ටමේ නිවන් දකින්න තියෙනවා නම් ඕනේ කෙනෙක් නිවන් දකින්න සූදානම් වෙයි.
ඒකයි උතන තියෙන ප්‍රශ්නේ. මේ නිවන කියන්නේ මොකක්ද කියලා හරියාකාරව අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයි මේ නිවන් දකින්න යන්න හදන්නේ. ඒකයි උතන තියෙන ප්‍රශ්නේ. මොකද අනාදිමත් සංසාරේ ඉඳලා පිළිතුරු භවය හොඳයි කියලා ආපු ගමනක් නෙමෙයි තියෙන්නේ. සැරිසරීම නාතයි කියලා හිතාගෙන ආපු ගමන. ඒ කියන්නේ කිව්වොත් මේ අවිද්‍යාව තෘෂ්ණාව දෙක හරිය සාරයි කියලා හිතාගත්ත නිසා නේද මේ සංසාරයට වැහිලා තියෙන්නේ. සංකීර්ණ අවිද්‍යාව තෘෂ්ණාව දෙකෙන් ගොඩනැගෙන මේ භව ගමන හරිය සාරයි කියලා හිතාගෙන උතන්ට වැහිලා මේ යන්නේ. භවය කියන එක පින්වතුනි මේ මරණයට පස්සේ හැදෙන එක විතරක් නෙමෙයි භවය කියලා කියන්නේ මේ මොහොතේ ඊළඟ මොහොතට යන්නේ භවයක් නිසා. ජාතිය කියන එක උප්පත්ති ජාතිය විතරක් නෙමෙයි පින්වතුනි කර්ම භවයෙන් හැදෙන ජාති කොටසකුත් තියෙනවා. ඉදම් පච්චේතා පටිච්චසමුප්පාදයේ දේශනා වෙන්නේ ඔන්න ඔය ජාති කොටස. මේ එක මොහොතක් නෑ ලෝක ජාති කොට නගන. ජාතිය කියන එක උදා වෙවි තියෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි. කාටවත් ජාතියක් ඇති වෙලා නෑ. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති කියන සංකල්පයක් දෙවිඳුනි. මේ හේතු ටිකක් එකතු වීම නිසා ඵලයක් උදා වෙවි පවතින ක්‍රමවේදයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න. ඵලයක් කවදාකවත් ඇති වෙලා නෑ. ඇති වෙච්ච ඵල මෙතන නෑ. මොකද ඵලයක් ඇති වුණා නම් හේතු නැති වෙනකොට ඒ ඵලය නැති වෙන්නේ. ඉතින් එහෙම වෙන්න හේතුවක් නැහැ. මෙතන මේසයක් තියෙනවා මේ මේසේ උදා වෙවි තියෙනවා මිසක් පිටුතුනි මෙතන මේසයක් ඇත කියන සංකල්පයෙන් කාටවත් කතා කරන්න බෑ. මේසයක් ඇත කියන සංකල්පයෙන් කතා කළොත් එහෙම මට මේ මේසේ අල්ලන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන මේ මේසේ හැදිලා තියෙන්නේ මේ ලෑලි කෑලි තුනක් එකට සම්බන්ධ කරලා. කකුල් විදියට ලෑලි කෑලි දෙකක් සම්බන්ධ කරලා තියෙනවා මේ ලෑල්ලක් විදියට තව ලෑලි කෑල්ලක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය තුන එකට පටිච්ච වෙලා ඔය තුන ගැළපීලා බැඳීමෙන් උදා වෙවි තියෙන වස්තුවක් තමයි මේ කියන මේසේ. මට මේසේ කියන එක අල්ලන්න බෑනේ කවදාවත්. මම මේ අල්ලලා තියෙන මේසේ. මේසෙද මේ අල්ලලා තියෙන්නේ. මේ අල්ලලා තියෙන ලෑල්ල. යටින් යන්නොත් මේ අල්ලලා තියෙන තව ලෑල්ල. එහෙනම් මම කොහොමද කිව්වද මේසේ අල්ලන්නේ? දැන් මෙතන මේසයක් තියෙනවා නම් මම මේ යට තියෙන ලෑලි කෑලි දෙකට පයින් ගැහුවට පස්සේ මේක බිමට වැටෙනවා. එතකොට මේක මේසෙද? මට කියන්න උත්තර දෙන්න හැම කෙනාම. එතකොට මේක අවබෝධ වෙනවා හැම කෙනෙකුට. දැන් මම මේ යට කෑලි දෙකට පයින් ගැහුවට පස්සේ මේක තවදුරටත් මේසෙද බින්දුද? නෑ. එහෙනම් කොහෙද දැන් මේසෙ ගියේ? දැන් ඔබට මේසයක් පේන්න තියෙනවනේ. මම මේ යකට පයින් ගැහුවට පස්සේ මේ දෙක කන්න වීසුනට පස්සේ මේක ලෑල්ලක් බවට පත් වෙනවා. මේසයක් මෙතන තිබ්බනම් දැන් කොහෙද මේසෙ ගියේ? ඔන්න ඔය සංකල්පය හොඳට තේරුම් ගන්න. එහෙනම් මේසයක් මෙතන තිබ්බ වෙන විදිහක් නෑ නේද? හැබැයි ඔබට මේසයක් පේනවනේ. එහෙනම් පිටුදින් මේ ලෝකයේ හැම වස්තුවකම ස්වභාවය ඕනෝකයි. හැම වස්තුවකම ස්වභාවය තමයි පිටුදින් විද්‍යාමාන වෙවි තියෙනවා හේතු ටිකක් පටිච්ච වීම නිසා. විද්‍යාමාන වීමක් හැරෙන්න මේ ලෝකේ කිසිම වස්තුවක් පිටුදින් මෙහෙමයි කියලා කියන එකක් නෑ. මේ ගෙදර දැන් මෙතන මේ ගියක් වගේනේ මේක තියෙන මේ ධර්මශාලාව. මෙතන මේක ගියක් කියලා ගමු නේද ධර්මශාලාව කියලා ගන්න. මේ ධර්මශාලාව කියනක හේතු ටික ඵලයක් නිසා පින්වදින මෙතන ධර්මශාලාවක් තියෙනවා. ඔන්න ඔක හොඳට හිතලා බලන්න. එහෙනම් මේ ධර්මශාලාවක් වශයෙන් විද්‍යාමාන වෙවි තියෙනවා මේක. ඒ කියන්නේ මේ හේතු ටික නිසා මේක උදා වෙවි තියෙනවා. උදා වෙවි තියෙනව හැරෙන්න පින්වදින එක මොහොතක්වත් මේක ඇති වෙලා නැහැ. ඇති වෙච්ච යමක් ඇති වුණොත් එහෙම හේතු නැති වෙච්ච ගමන් ඒක නැති වෙනවා. දැන් මේ ලයිට් එක කියන එක මේ ආලෝකයක් ඔබට පේන්න තියෙනවා. මේ ආලෝකයේ උදා වෙවි තියෙනවා මිසක් පිටුදින මෙතන ආලෝකය ඇති වෙලා නැහැ. ආලෝකය ඇති වෙලා නම් මේක උදා වෙන්න අවශ්‍ය කරන්ට් එක මම ස්විච් එක ඕෆ් කළොත් එහෙම මොකද වෙන්නේ? ස්විච් එක ඕෆ් කළොත් එහෙම පිටුදින මේ හේතු නැතිවීම නිසා මේක ඇති වෙන එක නතර වෙනවා. නමුත් ඇති වෙච්ච එකට මොකද? එන ඇති වෙච්ච එක තියෙන්න ඕනේ නේද හොම? ඇයි ඇති වෙලා නම් තියෙන්නේ? ඇති වෙච්ච එක එහෙනම් එහෙමම තියෙන්න ඕනේ. එහෙනම් මට කරන්න වෙන්නේ මොකද්ද? මේ ආලෝක කෑල්ල අයින් කරලා එතනින් අයින් කරලා පැත්තකට දාන්න. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ පිළිවෙලට මේ ලෝකෙට වස්තු ඇති වෙනවා නම් හරියම ලේසි ජීවත් වෙන්න හේතුව මොකද? එකපාරක් ලයිට් එක දැම්ම ඕෆ් කරලා. එතකොට මොකද වෙන්නේ? අර හේතු ටික නිසා ඇති වුණානේ. ඉතින් ඇති වෙච්ච එක නැති කරන්න බෑ පොල්ලකින් ගහලා හරි. එහෙනම් එතකම්ම ඕක තියෙන්නේ. මොකද දෙයක් ඇති වුණාට පස්සේ පිටුදින හේතු නැති වුණා කියලා නැති වෙන්න හිතියක් නැහැ. ඒකයි විදිහ. එහෙනම් දැන් මේක ඇති වෙලා නෙමෙයි මේ තියෙන්නේ මේක උදා වෙවි තියෙන්නේ. විද්‍යාවෙන් කිව්වොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් ගානේ එනර්ජි එකක් අරගෙන ඇවිදින්න ඒ එනර්ජි එක මේ බල්බ් එක හරහා ආලෝකයක් බවට පත් කරන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් දැන් වෙන්නේ මොකද්ද? හැම මොහොතකම මේ ආලෝකය උදා වෙවි තියෙනවා.
ආලෝකයේ උදා වෙවි තියෙනවා නම් පින්වතුනි උදා වෙන්නේ හේතු ටිකක් නිසා නම් හේතු ටික නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. ඔන්න ඕකයි මේ ලෝකේ සංසිද්ධිය. ඒව හැරෙන්න වෙන කිසිම දෙයක් නෑ මේ ලෝකේ. මේ ගහ ගත්තොත් එහෙම පින්වතුනි මේ ගහේ තියෙන තනිකරම හේතු ටිකක් නිසා උදා වෙවි තියෙන ඔය හේතු ටික නැති වුණා නම් උදා වෙන එක නතර වෙනවා. ඒක ඔබට බලාගත්තේ. මේ වංශාව කියලා කියන්නේ එහෙම එකක්. හේතු ටිකක් නිසා උදා වෙවි තියෙනවා හේතු ටික නැති වෙච්ච ගමන් උදා වෙන එක නතර වෙනවා. මේ වංශාව මේ වහල වලට වැල්ල මේ සංගරාම වලට වැන්නට පස්සේ මහා සත්‍යයක් කියන ඔබට එනවා. එහෙනම් ඔය සත්‍යය කියන එක උදා වෙවි කියන එකක් නිසා පිළිගන්නේ සත්‍යය කියන එක ඇති වෙලා තියෙන එකක් නෙමෙයි. ඔය සත්‍යය ඇති වුණා නම් එහෙනම් අපිට ජීවත් වෙන්න වෙන්නේ කවදාකවත් බඳ ටිකක් අහගන්න වෙන්නේ. ඇයි? දැන් යන්තම් ඔය වැස්ස කියන එක නතර වෙනකොට ඔය අදාළ හේතු ටික නැති වෙනකොට මොකද වෙන්නේ? ඔය ඔහොම උදා වෙන එක නතර වෙනවා. හැබැයි බැරි වෙලා හරි ඇති වුණා නම් එහෙම මොකද වෙන්නේ? ඔය සත්‍ය ඇති වෙලා තියෙනවා නම් එහෙම වැස්ස නතර වුණා භෝගාල ඔය සත්‍ය එන්න ඕන. ඉතින් ඔන්නෝම හොඳට තේරුම් ගන්න. එන යම් තැනක හේතු ටික ගැළපීලා බැඳුණා නම් මේ හේතු ටික ගැළපීලා බැඳෙන මොහොතේ පිළිතුරු ඵලයක් විද්‍යාමාන වෙනවා. දැන් ඔබට ඔය සත්‍යය කියන එක ඵලය. ඔය සත්‍යය කියන එක විද්‍යාමාන වෙවි ඔය තියෙන්නේ. ඔබගේ කනට විද්‍යාමාන වෙවි කියන ඔය කියන සත්‍යය. එතකොට යම් අවස්ථාවකදී ඔය ඕක නැති වුණා. හේතු ටික නැති වුණා. නැත්නම් ඨකරන් ටික ඇදලා දැම්මම බිමට. මොකද ඨකරවට වතුර වැටීම කියන සංසිද්ධි දෙක එකට එකතු වෙලා තමයි ඒක පටිච්ච වීමෙන් තමයි ඔය කියන සත්‍ය උත්පාදනය වෙවි තියෙන්නේ. ඕක උත්පාද වෙනවා මිසක් ඇති වෙනව නෙමෙයි. ඕක උදා වෙවි තියෙනවා හැම මොහොතකම. යම් මොහොතක වර්ෂාව නතර වෙච්ච ගමන් අර උදා වෙන එක නතර වුණා. ඒක නිසා අපිට කියන්න බෑ සත්‍ය කොහෙන්ද ගියේ කියලා. බලන්න මහා සාර ධර්මස්කන්ධය පස්සේ දුවන්න ඕනේ මේ සම්ලෝක මේ දැන් මේ වෙලාවේ අපිට විද්‍යාමාන වෙන දේවල් වලින් තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ පාරිවර්තන වල ගම්පෙනියක් ගිලිගන්න ඕන අංගිනී කන්දෝප සූත්‍රය දේශනා කරනවා. උන්වහන්සේ තව මොයරි වන්නකොට තව මොකක් හරි දැක්ක ඕනේ ඉතින් තව සූත්‍රයක් දේශනා කරනවා. එහෙනම් මෙන්න මේවා තමයි කියන්නේ නිවන් දකින්න තියෙන හේතු කාරණා. දැන් ඔබ හොඳ ආකාරව දකින්න අර වැහි පීල්ලෙන් වතුර ටිකක් වැක්කිරෙනවා. දැන් ඔය වැහි පීල්ලෙන් ඔය වතුර ටික වැක්කිරෙනවා කියලා කියන්නේ දෙන්නේ හේතු ටිකක් සකස් වීම නිසා උදා වෙන්නේ කියන එක. අපිට ඔක පේනවා එක එල්ලේ වැටෙනවා වගේ. දැන් ඕක එක පාට අපි ෆ්‍රීස් කළොත්. ඒ කියන්නේ එක පාට අපි හීතල කළොත් එහෙම ඕක නිකන් එක ඉරක් වගේ පේන්න තියෙනවා වගේ අපිට පේනවා. නමුත් ඔතන ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? වතුර බිඳුවෙන් අතරක් නැතුව වැක්කිරෙන නිසා බිඳුවේ ඔතන අපිට විද්‍යාමාන වෙවි තියෙනවා වතුර ඉරක්. නමුත් ඇත්තටම ඔතන තියෙන වතුර ඉරක්. ඔතන ඇත්තටම තියෙන වතුර ඉරක් නම් මම උඩින් වතුර පාර එන එක නැවැත්තුව ගමන් මොකද්ද වෙන්නේ? ඩොක්කාල වතුර ඉරක් වැටෙන්න බෑ විමට නිකන් මැලක් වැහෙනවා. එහෙම නැත්තේ. අර ඒකේ මොහොතේ හේතුන් එකතු වීම නිසා බිඳුනේ මොකද වෙන්නේ? ඕ වගේ වැලක් පේන්න තියෙනවා. වැලක් පේන්න තියෙනවා මිසක් පොත නැත්තටම වැලක් නැහැ. ඔබ ඇල්ලුවොත් එහෙම වැලක් නෙමෙයි අහුවෙන්නේ වතුර බිඳුව. එහෙනම් ඔන්නෝක අවබෝධයට ගන්න. එහෙනම් හැමතැනකම කියන්නේ හේතුන් පටිච්ච වීම. හේතුන් ගැළපෙන ආකාරයකට සකස් වීමෙන් උදා වෙවි කියන වස්තුවක් නිසා හැදිච්ච දේවල් නැහැ. ඔබට අරුතලක හොද්දක්වත් හදන්න බෑනේ. පුළුවන් ද හොද්දක් හදන්න? හොද්දක් හදන්න පුළුවන් ද ඔබට? ඔබට හොද්දක් හදන්න බෑ දෙකලේ. ඔබට හදන්න පුළුවන් මොකක්ද? ඔබට අවශ්‍ය කලමනා එකතු කරන්න විතරයි පුළුවන්. කලමනා ටික එකතු කළාට පස්සේ ඒ කලමනා ගැළපෙන ආකාරයට පටිච්ච වීමෙන් මක් වෙනවා. හොද්ද කියන එක උදා වෙවි තියෙනවා. හොද්ද කියන එක හැදිලා එනවා. එහෙනම් ඔබට හදන්න පුළුවන් එකක් නෙමෙයි හොද්ද කියන එක හැදිලා එනවා. ඔන්න ඕකයි දකින්න තියෙන්නේ. එහෙනම් අපිට හොදි හදන්න බෑ අපිට පුළුවන් ඒකට අදාළ කරුණු එකතු කරන්න විතරයි. ඒකට ලුණු ටිකක් වැඩිපුර එකතු කරනොත් එහෙම ලුණු වැඩි හොද්ද කියන එක හැදෙනවා. මිරිස් ටිකක් වැඩිපුර එකතු කරනොත් එහෙම මිරිස් වැඩි හොද්ද කියන එක හැදෙනවා. එහෙනම් හේතු ගැළපීලා බැඳීමෙන් තමයි මේකේ ඕනෙම ඵලයක් මේ ලෝකෙ විද්‍යාමාන. අන්න ඒක හොදාකාරවම අවබෝධ කරගන්න. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද අපිට ඕනෝක තේරුම් ගන්න බැරුව අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා පිටුකේ මේ ලෝකේ තියෙන වස්තු අපිට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා. ස්විච් එක දැම්ම ගමන් අපේ ඔළුවට වැටෙන්නේ තමයි ලයිට් එක පත්තු වෙන්නේ. මේ බල්බ් එක පත්තු වෙන්න ඕනේ කියලාමයි හිතලා තියෙන්නේ.
ගිනි පෙට්ටියයි ගිනි කූරයි එකට අතුල්ලනකොට ඔළුවට එනවනේ මොකද්ද මේක දැන් පත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි අපි අපේ වශයෙන් තියන්න දාන මහ බෙහෙත. මොකද අපිට දෘෂ්ටිගත වෙලා තියෙනවා මිනිස්සුනි අපේ වශයෙන් මේ දේවල් තියෙනවා. අපි මොකක්ද කරන්නේ ඒක එහෙම වෙන්න ඕනේ. ඔබ හොඳට ඉඳලා බලන්න ඔබ ওই දේවල් ඔබ වශයෙන් පවත්න්නේ නැද්ද කියලා. ස්විච් එක දාපු ගමන් ලයිට් එක බලාපොරොත්තු වෙන්නේ නැද්ද? වෙන්න. ලයිට් එක නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? චුක් ගාලා හතේ දානවා. කටි චුක් ගෑවෙනවනේ. චුක් ගෑවෙන්නේ නිකුත්නි ගැටියෙනවා. ඉතින් අපිට ඇවිල්ලා කියනවා අනේ අපි නම් කිසිම පාවක් කරන්නේ නැහැ. අපි හොඳ සාන්දාන්ත තීන්දුව කූඩු වගේ ඉන්නවා කියලා. නමුත් මොකද වෙන්නේ අද? මොහොතක් නැහැ නිකුත්නි එක ආකාරවම ගැටෙනවා අපි ගෙවල් වල. හොඳට බලන්න ඕක වෙන්නේ නැද්ද කියලා. හැම මොහොතකම ගැටෙනවා. ඒ ගැටෙන්න හේතුව තමයි මේකට නිලියමක් හොයාගන්න බැහැ නිකුත්නි. නැත්නම් ওই ගැටීමෙන් මොකද්ද ලැබෙන ඵලෙ? අන්තිමට සතර අපායේ නේද උරුතු වෙන්නේ. ඔය චූටි ගැටීම් වගේ තමයි මහ ලොකු ගැටීමුත් ඔය જાතිය තමයි. තමන් වශයෙන් පවත්වන්න බැරි වෙච්ච ගමන් තමයි නිකුත්නි දමන අරින්නේ තියෙන්නේ. පත්තරේ වැටෙන්නේ රුපියල් 5 ඉතුරු දුන්නේ නැහැ කියලා වේටර්වරයා නැත්නම් මේ කැෂියර්වරයා මරා දමයි කියලා. රුපියල් 5 ඉතුරු දුන්නේ නැති නිසා නෙමෙයි කැෂියර්වරයා මරා දමන්නේ. ඇයි කේන්ති? තමන් වශයෙන් තියනවා කියලා හිතාගෙන ඉඳපු දෙයක් තමන් වශයෙන් නැති වුණා. අන්න එතකොට මේකෙන් ඉච්ඡාවට නැතිවීම නිසා ඉච්ඡා භංගත්වයක් ඇති වුණා. ඉච්ඡා භංගත්වයේ එක්ක කේන්තියකට පෙරෙනවා එක්ක දුකකට පෙරෙනවා. කේන්තියගේ හරහා එන්නේ අර දුකට තමයි. ඒක දරා ගන්න බැරුව තමයි නිකුත් දමල අරගෙන දී අරගෙන ඇඳ දාන්නේ. ලෝකයාට මේ රුපියල් 5 ඉතුරු දුන්නේ නැති නිසා. නමුත් ඒක නෙමෙයි නිකුත් දෙතන වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මෙන්න මේක හොඳ ආකාරව තේරුම් ගන්න. හැම මොහොතකම අර අමූලික දෘෂ්ටිය නිසා හැම මොහොතකම උත්සාහ කරන දේවල් අපි වශයෙන් තියාගෙන. ඒ උදෙසා තමයි සංකාර කරන්නේ. නැත්තම් නිකුත්නි කවදාවත් ඔබ සංකාර කරන්නේ නැහැ. සංකාර කරන්න දැඩි ආසාවක ඉන්නේ තමන් වශයෙන් දේවල් තියාගෙන. තමන්ට ඕන විදිහට දේවල් පවත්වාගෙන යන තමයි සංකාර කරන්නේ. දරුවෙක් හදාගත්තට පස්සේ ඒ දරුවව අම්මටයි තාත්තටයි ඕන විදිහට තියාගන්න තමයි නිකුත්නි හැම සංකාරයක්ම කරන්නේ. සුද්ධෝදන රජුව පව තමන්ගේ පුතාව තමන් වශයෙන් තියාගෙන ඉන්න තමන්ගේ කැමැත්තට අනුව තියාගෙන ඉන්න පුදුමාකාර සංකාරකයක් ඇති. රාම්‍ය දුරම්‍ය දුක කියලා මාලිගා හදලා දීලා දැසිදාතෝ කොම දාලා දීලා සීත ඍතුවට මේ හදපු මාලිගාවේ එකම පිරිමි සේවකයෙක්වත් දාන්නේ නැතුව ඔක්කොම කාන්තා දේවකියෝ දාලා ඉවර වෙලා එහෙම වැඩ පිළිවෙලක් කරලා දුන්නේ ඒ තරමට සංකාර වැඩුවා. මොකද තමන් වශයෙන් මේක තියාගෙන තමන් වශයෙන් පවතියේ නැති ස්වභාවය දැනන් හිටියේ නෑ. තමන් වශයෙන් තියා ගන්න තමයි දෙවියන්ගේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ. එහෙනම් යමක් තමන් වශයෙන් නැති දෙයක් වශයෙන් තියා ගන්න දාන්න ප්‍රයත්නෙට කියනවා දෙවියන්ගේ සංකාර වඩනවා. මොකද සංකාර වඩන එකට ওই තරමට ඇලෙන්න හේතුව තමයි සංකාර වැඩි වීම තුළ දෙවියන්ගේ තමන්ට ආස්වාද ගේන නිසා. නැත්තම් නන්තේ සංකාර නැත්තම් සත්‍යයේ සංකාර වඩන්න ඇලෙන්නේ නෑ කවදාවත්. එළියේ ග්‍රීස්මේ ඉන්න කෙනා පින්වතුනි ඒක නිසා දෙල්ලෙන නිසා ඇතුළට ඉන්න සංකාර වඩනවා කොහොමද? හැමතිස්සෙම මේ තෙලීමකින් ඉන්න නිසා තමයි පින්වතුනි අபிසංකාර කියදේම වඩන්නේ. ඒ තෙලීමෙන් නිදහස් වීම උදෙසා. අනුපාදිතේද නිබ්බාන ධාතුවට පත්වෙච්ච මහා උත්තමේ කවදාකවත් සංකාර වඩන්නේ නැහැ. අபிසංකාරවත් විසංකාරවත් වඩන්නේ නැහැ. රහතන් වහන්සේ විසංකාර වඩනවා. විසංකාර වඩනවා මොකද? උන්වහන්සේද උපදී ශේෂ නිසා උප්පත්තිය ලැබිච්ච දෙයක් තියෙනවා අන්න ඒක ශේෂයි නිසා ඒ ශරීරයේ ශේෂයි නිසා දිනුතුනි ඒක පවත්වාගෙන යාම නිසා කළ යුතු යමක් තියෙනවා නම් අන්න ඒක කරනවා. එහෙනම් ඒ මොහොතට උන්වහන්සේ පෙළෙනවා. බඩගින්නෙන් පෙළෙනවා, මැහි වදුරු කරදරවලින් පෙළෙනවා, ඒ හැම එකකින්ම පෙළෙනවා උන්වහන්සේ. මානසිකව පෙළෙන්නේ නැති වුණාට කායිකව යම් පෙළීමක් තියෙනවා නම් ඒ හැම පෙළීමකින් උන්වහන්සේ පෙළෙනවා. ඒකයි කියන්නේ අනුපාදිතේ නිබ්බාන ධාතුවට පත් වෙනකොට තමයි උන්වහන්සේ සියලු දුකෙන් නිදහස් වෙන සියලු පෙළීමෙන් නිදහස් වෙන්නේ. එහෙනම් මේ පිළීම ඔක්කොම හටගන්නේ. ඒ පිළීමෙන් නිදහස් වෙන්න නම්, ඒ හටගන්න පිළීමෙන් නිදහස් වෙන්න නම් මේකදී මොකද්ද කරන්න ඕන? සංකාර වඩන්න ඕන. දැන් මෙතන මේ මම බල කියන වෙලාවේ මදුරුවේ කියමු මේ කැරකුණොත් එහෙම කුම් ගාලා ඒ විදිහට වැහුවොත් එහෙම ඇඟේ. වාලි විරලා ඒක විදිනකොට පිටුනේ ඔන්න පෙලෙන්න පටන් ගන්නවා හරි. මේ ශාරීරිකව පෙළීම. ඒ පෙලෙන්න පටන් ගන්නකොට මොකක් හරි සංකාරයක් කරන්න ඕනේ මුව පන්න ගන්න. එහෙනම් කාය සංකාරයක් කරලා මුව පන්න ගන්න. එහෙම නැත්නම් හිතෙන් සංකාර වල කොහොම හරි ඉවතගෙන ඉන්න වැඩ පිළිවෙලක් හදා ගන්න. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් පිටුනේ මේ සංකාර කරන ක්‍රියාවලිය ගොඩාක් දුරට මනුස්සය සත්‍යය සිද්ධ කරන්නේ.
ඔන්න ඔය කියන පෙළීමෙන් නිදහස. මොකද හැම මොහොතක්ම මොකක් හරි දෙයක් නිසා පෙළීච්ච ගමන් තමන් වශයෙන් තියා ගන්නවා. එතකොට ඒක සුඛ තමන් වශයෙන් නැති වෙච්ච ගමන් දුකයි. ඒක නිසා මොකද කරන්නේ යමක් තමන් වශයෙන් තියා ගන්න අප්‍රමාණ ලෙස සංකාර වඩන. ඔන්න ඔය සංකාර වඩාගෙන විඳින දුකට කියනවා පිටුතුනි සංකාර දුක්ඛය කියලා. તો තමන් වශයෙන් තියා ගන්න දරන ප්‍රයත්නය. ඒ ප්‍රයත්නයේ දියන තාක්කල් පිටුතුනි මොකද්ද වෙන්නේ සංකාර දුක්ඛයෙන් පීඩාවටපත් වෙනවා. සංඛාර දුක කලේ නැත්තම් මොකද වෙන්නේ? සංඛාර දුක කලේ නැත්තම් මොකද වෙන්නේ? සංඛාර කලේ නැත්තම් තමන් වශයෙන් තියාගන්න බැරි වීම නිසා මොකක් වෙනවද? විපරිණාමයේ යාම නිසා පින්තුනි විපරිණාම දුක්ඛය කියන මහා දුක්ඛඛන්දේ උරුමකම් කියන. මේ තමන් සාරයි කියලා ගත්ත වස්තු තමන්ට කියන දුක. එහෙමනම් පින්තුනි ඔන්න ඔය ආකාරයට මහා දුක්ඛඛන්දේකින් මේ ලෝකයේ පුරවලා දාලා තියෙනවා. හැබැයි ඕක ගැන දන්නේ නැතුව නිත්‍යයි දුකයි අත්තයි සුභයි කියලා හිතාගෙන මේ භව ගමනේ ආව මෙච්චරක. ඒ ආපු හැම මොහොතකම ඔබට හිතිච්ච දේ තමයි මේ ලෝකයේ හරීම සාරයි කියන්නේ. ඔය සාරයි කියන මුලා දෘෂ්ටියට වැටෙන ඉන්න නිසා පිටුතුනි ඒ මොහොතේදී භව නගන්න, භව කොට නගන්න හරීම කැමැත්තකින් පසුවේ. රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන එක මොහොතින් මොහොත කොට නගා જાතියක් සකස් කරනවා. අර අපි කිව්වේ හේතුන් පරිද්ද සම්පූතං හේතුභංගා නිරුද්ධති කියන සංකල්පය ඔතනක් තියෙනවා. ජාතිය කියන එක උදා වෙවි තියෙනවා මිසක් පිටුතුනි ජාතිය කියන එක ඇති වෙලා ඉවර නෑ තාම. කවදාකවත් ජාතිය කියන එක ඇති වෙන එකක් නෙමෙයි උදා වෙවි තියෙන එක. දැන් කෙනෙකුට කම්මැලි ජාතිය කියන එක ඇති වුණා නම් පිටුතුනි ඒක නැති කරන්න මොකක් හරි කරන්න වෙනව නේද? එන ඇති වෙනව නෙමෙයි කම්මැලි ජාතියක් උදා වුණා. කම්මැලි ජාතිය උදා වුණේ කම්මැලි ජාතිය උදා වීම සඳහා යම් කිසි හේතුවක් තිබුණා නම් ඔන්න ඔය හේතුව නිසා. දැන් මොකද වෙන්නේ? මේ හේතුව නිරුද්ධ වුණා නම් කම්මැලි ජාතිය නිරුද්ධ වෙලා යනවා. හැබැයි කම්මැලි ජාතිය ඇති වුණා නම් හේතු නැති වුණා කියලා නැති වෙන්න විදියක් නෑ මොකක් හරි ක්‍රමයකින් අයින් කරන්න ඕනේ. හැබැයි ඔබගේ කම්මැලි ජාතිය ඔබ මොකක් හරි ක්‍රමයකින් අයින් කරනව නෙමෙයි. දැන් ඔබ බණ අහන ජාතිය. බණ අහන ජාතිය ඉන්න ගමන් එකපාරට මොනවාරි ගෙදර මතක් වුණා නම් අර ගෙදර මතක් වෙච්ච ජාතිකය හැදිලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයට මොහොතින් මොහොත ජාතිය වෙනස් වෙනවා. මොහොතින් මොහොත ජාතිය වෙනස් වෙනවා කියලා කියන්නේ සිගුතරේ ඒකට අදාළ හේතු ආපු ගමන් ඒකට අදාළ ජාතිය තමයි සකස් වෙන්නේ. එනම් රාග ජාති රාග භවයක් හැදුනා නම් ඒ රාග භව නිසා පිටුදුනි රාග ජාතිකේ විද්‍යාමාන වෙනවා. රාග ජාතිකේ විද්‍යාමාන වෙවි තියෙනවා. යම් මොහොතක් රාග භව එන්න රාග ජාතිකය විද්‍යාමාන වෙවි තියෙනවා. ද්වේෂ භව එන්න මොකද වෙන්නේ? ද්වේෂ ජාතිකය විද්‍යාමාන වෙවි තියෙනවා. මෝහ භව එන්න මොකද වෙන්නේ? මෝහ ජාතිකය විද්‍යාමාන වෙවි තියෙනවා. එනම් යම් මොහොතක ඔය භවේ නසාගත්තා නම් භවේ නැසුණා නම් භවේ තවදුරටත් එන්නේ නැත්නම් පිටුදුනි ජාතිය කියන එක හටගන්න හේතුවක් වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි රහතන් වහන්සේගේ ජාතිය කියන එක ඡේ වෙලා යන්නේ. හිරිනිමම් පාපු මහරහතන් වහන්සේ නම කොහාටද ගියේ කියලා අහනකොට බුදුහාමුදුරන්ගෙන් තථාගතයන් වහන්සේ දෙන උත්තරේ තමයි ඔය. හේතුන් නිසා හටගත්තන යම් දෙයක් හේතුන් නිසා උදා වෙවි තිබුණා නම් හේතු නැති වුණාම තවදුරටත් උදා වෙන එක නතර වෙනවා. එච්චරයි තියෙන්නේ. එහෙනම් දැන් ඔබට ජාතිය උදා වෙවි තියෙනවා නම් පින්විතනි හේතු තියෙනකන් විතරයි ඔය ජාතිය උදා වෙන්නේ. හේතු ටික නැති වුණා නම් ජාතිය උදා වෙන එක නතර වෙනවා. එහෙනම් ජාතිය උදා වෙන්න තියෙන එකම හේතුව තමයි භව. එහෙනම් භව ජය කළා නම් භව නැති කළා නම් පින්විතනි ජාතිය උදා වෙන එක නතර කළා. ඒකයි තථාගතයන් වහන්සේ නිවන කියලා පැනෙවි. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කි. රාගයේ ජය කළා නම් පින්විතනි රාග භව නැති වීම නිසා තවදුරටත් රාග ජාතිකේ ලෝකෙට උපදින්නේ නැහැ. රාග ජාතිය උදා වෙන්නේ නැහැ තවදුරටත්. ද්වේෂය නැති කළා නම් ද්වේෂ ජාතිය උදා වෙන්නේ නැහැ. මෝහය නැති කළා නම් මෝහ ජාතිය උදා වෙන්නේ නැහැ තවදුරටත්. මේ ඔය ජාති තුන උදා වෙන්නේ නැත්නම් පිටුදෙන මේ ලෝකෙට කිසිම සත්‍යයක් පහළ වෙන්නේ හේතුවක් නැහැ. ඉතින් සාරලෝ විඳලා දාන්න දැනක් උදාහරණ දේශනා කළා තියෙනවා. එහෙනම් නිවන කියලා මේ මහා ලොකු පර්වතයක් මත මේ පත බදා ගන්න දෙයක් නෑ. ගන්න තියෙන්නේ මොකද්ද? යම් තරක රාගක්ෂයයි නම් ද්වේෂක්ෂයයි නම් මෝහක්ෂයයි නම් ඔන්න ඔබ තමයි පිටුදෙන නිවන කියලා කියන්නේ. ඒක සදාගතයන් වහන්සේ විනය කියලා දේශනා කළා තියෙනවා. විනය ශික්ෂාපද 227ක්. ඔය ටික ඔක්කොම එකතු කළාට පස්සේ උන්වහන්සේ විනය කියලා පළවලා තියෙන්නේ මොකද්ද? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියන තුන. යම් කිසි කෙනෙක් රාග විනය කළා නම්, ද්වේෂ විනය කළා නම්, මෝහ විනය කළා නම් ඔන්න ඔබ තමයි පිටුදුනේ විනය කියලා කියන්නේ. ඔය ටික රැක ගන්න තමයි ඔය ටික කැඩීගෙන ඔය ඔන්න ඔය කියන ක්‍රමවේදය ආරක්ෂා කරගන්න තමයි උන්වහන්සේ විනය නීති 227ක් පනවලා තියෙන්නේ. එහෙමනම් දැන් මේ මොහොතේදී මේ භව හද යන ක්‍රමවේදය හරි සාරයි කියලා අල්ලගත්ත නිසා තමයි පිටුදුනි සංකේත එක සාර කියලා වැටහිලා ආවේ. සංසාරයි කියලා හිතාගෙන මේ භව ගමනේ සැරිසරසර ඉන්නේ.
යම් මොහොතක අවබෝධයකට ආව නම් පින්තුනි මේ සංකීර්ණ එක අසාරයි කියන. ඒ සංආහාරයත් එක්කම Tamanta වැටහිලා එනවා අවිද්‍යාව උස්නාදකින් මේ ගොඩනැගෙන භව ගමන මට එපා කියලා දෘෂ්ටිගත වෙන්නේ. මොකද මෙච්චර කල් ආවේ මොකද අවිද්‍යාව උස්නාදකින් මේ ගොඩනැගෙන භව ගමන හරි සාරයි කියන. එහෙනම් අන්නතට ආපු ගමන් පින්තුනි සම්මාදිට්ඨියටපත් වුණා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකම් මේ ලෝකේ සම්මාදිට්ඨි දෙකක් විද්‍යාමාන වෙනවා. මං කියන්නේ සම්මාදිට්ඨිය පස් ආකාරයි කියන්නේ. ඒ සම්මාදිට්ඨිය පස් ආකාරයි කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය, ධ්‍යාන සම්මාදිට්ඨිය, ඥාන සම්මාදිට්ඨිය, මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය කියලා පස් ආකාරයක් තියෙනවා සම්මාදිට්ඨිය. එතකොට ඕකේ පළවෙනි සම්මාදිට්ඨිය විමුක්ති කම්මස්සගත සම්මාදිට්ඨිය ඔය තථාගතයන් වහන්සේ නමක් පහළ වෙන්න කලින් ඉඳලා කෙනෙකුට ඕනනම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ විමුක්ති මේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මඵල ඇදෙහි. තමන් යම් කිසි කර්මයක් කළා නම් ඒකට අදාළව විපාකයක් සකස් වෙනවා කියන ඒ කර්මඵල අදහන ස්වභාවයෙන් පත්වෙන එක තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් මේක සම්මාදගත සම්මාදිට්ඨිය ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා ධ්‍යාන පිළිබඳව යම් සම්මාදිට්ඨියක පිටනවා කියන්නේ. ඔන්නතට ආවට පස්සේ මේකදී ඔය දෙක තියෙන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් සත්‍යධර්මයේ ශ්‍රවණය කරනකොට දිනුනේ ඒ සත්‍යධර්ම ශ්‍රවණය තුළ තථාගතයන් වහන්සේ දේශනා කරපු දුක්ඛාරය සත්‍ය මනක්කොට වැටහිලා. අන්න ඒක තුලින් වැටහිලා එනවා මේකදී ඥාන සම්මාදිට්ඨිය කියන්නේ. ඥාන සම්මාදිට්ඨිය නම් මේකදී සත්‍යධර්මයේ ශ්‍රවණය කරන්නට ඇති වෙන්න හේතුවක් නෑ කවදාවත්. ඒක ඒකාන්තයෙන්ම බුදු කෙනෙක් දේශනා කරන බුදු කෙනෙක්ගෙන් අසාධාරණගත කෙනෙක් හරි දේශනා කරන සත්‍යධර්මයක් ශ්‍රවණය වෙන්න ඕනේ ඒක අවබෝධයෙන්. ඒකද කියනවා පිටුදෙන ඥාන සම්මාදිට්ඨිය. එන ඥාන සම්මාදිට්ඨිය තමයි තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨිය කියන එකෙන් පළවෙනි. එතනින් එහාට තියෙන දේ. හදන්න වික්කවේ සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයමුච්ච වික්කවේ සම්මාදිට්ඨිය කියලා පැනෙනවා. එහෙනම් ඔන්නෝක තමයි ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් ওই ඥාන සම්මාදිට්ඨියේ පස්වීම තුළ තිගුදින සෝතාපන්නයා බිහි වෙනවා. හැබැයි කම්මස්සගත සම්මාදිට්ඨිය පූර්ණ වෙලා තියෙනුනේ වෙනකොට. ධ්‍යාන සම්මාදිට්ඨිය පූර්ණ වෙලා තියෙනුනේ වෙනකොට. හැබැයි ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ චතුර්ථ ධ්‍යානයේ යනකම් මඟ වැඩිම කියන එක නෙමෙයි. මේ ලෝකේ ධ්‍යාන තියෙනවා කියලා Tamanta වැටහිලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනෝනේ මේ ධ්‍යාන ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ත්‍රිවිධ ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී වශයෙන් මේ ධ්‍යානාංග නැගෙනවා කියන එක Tamanta අවබෝධයක් තියෙනවා. ඒකෙන් කිව්වෙන්නේ භාවනා කරලා ධ්‍යාන ලබලම ඉන්නෝනේ කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේගෙන් හෝ අන්නේ ක්‍රමවේදකින් හරි ශ්‍රවණය කරලා තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන මෙහෙම දෙයක් මේක තියෙනවා කියන්නේ. ඒවත් නැහැ කියන විද්‍යා දෘෂ්ටියට වැඳලා තිබුණොත් එහෙම එතනින් එහාට මාර්ගය වැඩින්නේ නැහැ ඒකෙන්. එහෙමනම් ඔන්න ඔය ආකාරයෙන් තිබුණු දැන් මේ ඥාන සම්මාදිට්ඨියටපත් වීම. ඥාන සම්මාදිට්ඨියටපත් වීම තුළ කෙනෙක් සෝතාපන්න සත්‍යයටපත් වෙනවා. ඒතර සම්මාදිට්ඨියටපත් වීමත් සම්මාදිට්ඨිය පූර්ණේ වීමත් කියන එක දැන් බැලුවාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්මත් වෙන්නේ පිටුතුනි සම්මාදිට්ඨියටපත් වෙන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ වුණාට පස්සේ තමයි පිටුතුනි සම්මාදිට්ඨිය පූර්ණේ වෙන්නේ. එහෙනම් මුලින්ම සම්මාදිට්ඨියටපත් වෙනවා, අවසානයේදී සම්මාදිට්ඨිය පූර්ණේ වෙනවා. මොකද හේතුව මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය කියන සත්‍යෙට එනකොට මට මාර්ග ඵලයක් ලැබුණා කියන අරිහත් ඵලයේ මම පූර්ණේ කළා කියන සම්මාදිට්ඨියටපත් වෙනවා ඒ උත්තරේ. ඔන්න ඔය ක්‍රම වේදයෙන් තමයි පිටුතුනි සම්මාදිට්ඨිය කියන එක පනවලා තියෙන්නේ. එහෙමනම් දැන් මේ සම්මාදිට්ඨිය පස් ආකාරයෙන් දැන් ඥාන සම්මාදිට්ඨිය ඔබ ලබා ගන්න වැඩ පිළිවෙලක් කරගන්න. ඒක උදෙසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන සත්‍යධර්මයේ අහන්නේ. ඒිට කලින් උනත් අර සම්මාසගත සම්මාදිට්ඨියට පත් වෙන්න තමයි පිළිතුරු තථාගතයන් වහන්සේ විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙන ඔය ප්‍රේතනිකායවල් ගැන, අසුරනිකායවල් ගැන, ප්‍රේතවත් උපකරණේ, විමානවත් උපකරණේ ආදී වශයෙන් දේවල් ආපදාන කාලේ ඒ දේවල් වල විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මොකද නිවන් මාගේ ආරම්භයේ තියෙන ආපදාන කාලේ. ආපදාන පාළියේ පස්සට දාලා ඔය ඩින් කරන්න ඕනේ නැහැ. ඕවා කළා වැඩක් නැහැ කියන එක දැම්ම 10කට දාලා තිබ්බොත් එහෙනම් ඒක සුදුසු නැහැ. මොකද ඒක නෙමෙයි ක්‍රමවේදය. එතනින් පටන් ගන්න ඕනේ. දාන කතා, සීල කතා, සංඝ කතා ආදී වශයෙන් මේ එන ක්‍රමවේදයක් තියෙනවා. ඔය එන ක්‍රමවේදයේදී තිබෙන්නේ අවසානයේ තමයි නෙක්ඛම්ම කතාවටපත් වෙන්නේ. එහෙනම් අර දාන කතා, සීල කතා කරන ඒ කරගෙන යනවා කියලා කියන්නේ අර කර්ම අර සම්මතගත සම්මාදිට්ඨිය පූර්ණ වෙනවා ඒ කෙනා. කර්මස්ත සම්මාදිට්ඨියටපත් වෙනවා ක්‍රමක්‍රමයෙන්. මේ දේ කළාම මේ විපාක ලැබෙනවා, මේ දේ කළාම මේ විපාක ලැබෙනවා කියන ඒකාකාරව සත්‍යධර්මයේ ශ්‍රවණය තුලින් තමන්ට අවබෝධ වෙනවා.
ඔය අපිට ඔය ඉතින් ඔය ගම්දන වල එක ආකාරයෙන් ආවේශ වීම සිද්ධ වෙනවා. මිනිස්යන්ගේ අමනුෂ්‍ය ආවේශ වෙලා ඒ දරුවෙකුට ආවේශ වුණාට පස්සේ ඒ දරුව දන්නේ නැති පරම්පරා දෙකක විතර එහා පැත්තේ තියෙන විස්තර කියන වෙලාවෙදී ඔන්න වැටේලා එනවා. එහෙනම් මේ සත්‍යය මෙන්න මේ වගේ දෙයක් කරපු නිසා තමයි අද මේ සත්‍ය උදා වුනේ. ඔන්න ඔය ආකාරයෙන් සම්මතගත සම්මාදිටියට පස්සේ ඥාන සම්මාදිටියට පස්සේ නම් මෙන්න නම් ඒකාන්තව සිංහතුනි දුක්ඛේ ඥානං කියන ස්වභාවය තමයි වැටෙන්නේ. දුක්ඛේ ඥානං කියලා මේ දුක කියන දෙයක් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා කියලා තමන්ට වැටහෙලා ඉන්න හැබැයි ඒක දුක්ඛ ආර්ය සත්‍ය වෙන්න ඕනේ. සිංහතුනි දුක වෙලා හරියන්නේ නැහැ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය තමන්ට වැටුණා නම් එතනින් එහාට සියලු දේ වැටහිලා යනවා. ඒ සියලුම ආර්ය සත්‍යයන් වැටහිලා යනවා. හැබැයි ආර්ය සත්‍යයන් පූර්ණේ වෙනව නෙමෙයි. සත්‍ය ඥාන කියන කොටස තමයි පිළිතුරු වැටහිලා එන්නේ. සත්‍ය ඥාන වැටුණාට පස්සේ එතනින් එහාට කෘත්‍ය ඥාන, කෘතඥ ඥාන කියන ওই කරුණු ටිකක් කරගන්න ඕනේ නිවන් දැකීම උදෙසා. කෘතඥානය කියන එක අරිහත්ත්වයේ පරිපූර්ණ වෙනකොට තමයි පිළිතුරු කෘතඥානය කියන එක වැටෙන්නේ. මම මේක කළා කියලා එන්නේ හැංගීම. දුක්ඛාරය සත්‍යයටපත් වෙන කෙනා දුක්ඛාරය සත්‍ය පරිමුඛ වෙන්නේ දුක්ඛාරය සත්‍යය කියලා වටහා ගන්නවා. ඊට පස්සේ මේ දුක්ඛාරය සත්‍ය පිළිසිඳ දැනගත යුතුයි කියලා. පරිඤ්ඤයන්ති මේ වික්කවේ කියලා දැනගන්නවා. ඊළඟට පිළිසිඳ එතනින් එහාට කෘතඥානය කියන මේක කළා කියලා පිළිසිඳ දැනගත්තා කියලා පරිඤ්ඤාකාන්ති මේ වික්කවේ කියලා දැනට වැටෙනවා. මානේ මම මේක දුක පිළිසිඳ දැනගත්තා කියන ස්වභාවයට වැටෙනවා. එන හැම කෙනෙකුම පිළිසිඳ ඔය පාර දෙකේ තමයි එන්නේ තියෙන්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ යම් කිසි දහම් කොටසක් Tamanට ඇහෙනකොට ඒක බුදුන්ගේ දහමක්ද කියලා දැනගන්න සූත්‍රයේ එක්ක සසඳන්න කියන හැටි. විනයට බහා බලන්න සූත්‍රයේ සමග සසඳා. සූත්‍රයත් එක්ක සසඳනවා කියලා කියන්නේ මොකදනේ? ඒක මේ අර ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි කියලා කියපු තැන ත්‍රිපරිවර්තයක් තියෙනවා, වට්ට තුනක් තියෙනවා, 12 ආකාරයක් තියෙනවා. ඒ වට්ට තුන සහ 12 ආකාරයේ බලලිවර වෙලා ඒ වට්ට තුනෙන් 12 ආකාරයේ අපි ප්‍රස්ථාරයකට දැම්මොත් එම් වගුවකට දැම්මොත් එම් තමන් මේ කියන ධර්මස්කන්ධයේ කොතනද තියෙන්නේ කියලා වටහා ගන්නවා. සත්‍ය ඥානයේ පිළිසද කෘත්‍ය ඥානයේ පිළිසද කෘතඥානයේ පිළිසද මේක ඉන්නේ කිය. මේ ධර්මස්කන්ධයේ තියෙන්නේ කියන අවුත් වැටීම වල ගන්නවා. ඔය එකකටවත් අයිති නැත්නම් සිංහදු මේක තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නෙමෙයි. එහෙම නැත්නම් කිව්ව ධර්මයට සම්බන්ධව බලන්න කියලා. ධර්මයට දාලා බලන්න. ධර්මයට දාලා බලන්න කිව්වේ පටිච්චසමුප්පන්න න්‍යාය ධර්මයට දාලා බලන්න. පටිච්චසමුප්පන්න න්‍යාය ධර්මයට දාලා බලද්දී ඔන්න එතනින් එහාට ඒක ගැලපෙන්නේ නැත්නම් අයින් කළා දාන්න කියන. ඊළඟට විනය හා සම්බන්ධව බලන්න කියලා කිව්වේ. විනයට ගැලපෙනවද කියලා බලන්න කිව්වේ. විනය කියලා කිව්වේ මොකද්ද? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. ඒ කිව්වේ ඔබ සාමාන්‍ය සද්ධර්මයක් ප්‍රවේශ කරද්දී සිංහතුනි රාග විනය වෙන්නේ නැත්නම් ද්වේෂ විනය වෙන්නේ නැත්නම් මෝහ විනය වෙන්නේ නැත්නම් ඒ ධර්මයේ අහන්න එපා. මොකද ඒක තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ නෙවෙයි. හැම තිස්සෙම එන්නේ ඒක ගැන හොඳ අවධානයෙන් ඉන්න. අපි කතා කරන සද්ධර්මයේ හෝ වේවා මොන පුද්ගලයෙක් සද්ධර්මයේ දේශනා කළත් මොන උත්තරමේ සද්ධර්මයේ දේශනා කළත් පිළිතුරු හැම මොහොතකම බලන්න ඒ තුරු තමන්ගේ රාගයේ ඡේ වෙනවද, ද්වේෂයේ ඡේ වෙනවද, මෝහයේ ඡේ වෙනවද. එනම් කෙනෙක් තව කෙනෙක් විවේචනය කර බල කියනවා නම් පිළිතුරු ඒක හරිය භයානකයි ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන. මොකද හේතුව තමන් දෘෂ්ටිගත වෙනවා එක එක ආකාරයකට ඒ සද්ධර්මයේ ශ්‍රවණය වෙවි ඉඳන්. එනම් අසත්පුරුෂ ධර්මයක් තමයි ඒ දේශනා කරන්නේ. ඉතින් ඒවෙන් හරියට පරිස්සම් වෙනවා. මොකද හේතුව තවත් කෙනෙක් ගැන තවත් කෙනෙක් දරන මතය කියලා කියන්නේ මේකතුනි ඒක ස්වාධීන මතයක් නිසා ඒක හැමතෙම යායුතු මතයක් නෙමෙයි.